අපේ ජීවත් වෙන යුගයේ අපිට අත්දකින්නට තිබෙන පැහැදිලිම කාරණාවක් තමයි ඇමරිකාව ප්‍රමුඛ ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ආදී ඒ බලකඳවුර චීනය අතර පවතින ව්‍යාප්තවාදයේ සම්බන්ධව ඇතිවලා තිබෙන ගැටුම. මේක පැහැදිලිවම එලිපිට දැන් දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාව සම්බන්ධව මේ කණ්ඩායම් දෙක දරන ආකල්ප සහ ඒතරම් අවධානයකින් සිටිනවාද කියලා අපිට පහුගිය කාලේ මේ රටවල් වල රාජතාන්ත්‍රිකයන්ගේ ක්‍රියාකාරකම් වලින් පැහැදිලි වුණා. නමුත් මේකට හේතුව අපේ රටේ මාකට් එක නෙවෙයි. කියන්නේ මේ රටවල් හෝ මේ බලකඳවුරු දෙකට අපේ රටේ කියන්නේ භාණ්ඩ හෝ සේවා ඔවුන්ගේ දේවල් අපේ රටට ඇවිල්ලා විකුණන ලබා ගන්න ආදායමක් එක්ක ඇති වෙන ලාභයක් නිසා නෙවෙයි ඔවුන් මේ අපේ රට පිළිබඳව අවධානයක් දක්වන. අපේ පිහිටීම මේ කියන ජියෝපොලිටිකල් මේ භූදේශපාලනයේ තියෙන වැදගත්කම නිසා තමයි චීනය ඇමරිකාව ප්‍රමුඛ මේ කණ්ඩායම මේ අවධානය දක්වන්නේ අපේ රටට. අපේ රටේ මිනිස්සුන්ගේ මනෝභාවය දිහා බැලුවොත් අපි අවුරුදු 400කට වැඩි කාලයක් තිස්සේ සුද්දට යටත් වෙලා හිටපු නිසා සම්පූර්ණ රට විදියටම හරි රටේ කොටස් විදියටම හරි කොහොමද එවැනි තත්ත්වයක් තිබුණු නිසා අපිට කියන්නේ සුදු හැමට විරෝධයක් අවිඥානිකවම අපේ මිනිසුන්ගේ බහුතරයක් වල තිබෙනවා. නමුත් චීන සම්බන්ධව චීන ආසියාවේ කියන කාරණාවත් එක්ක එහෙම ව්‍යාප්තවාදයේ සම්බන්ධව චීනගේ ව්‍යාප්තවාදයේ සම්බන්ධව ලොකු විරෝධයක් අපේ නැහැ. නමුත් මේ දෙකම එකයි. මේ අතරව ගත්තොත් මේ කණ්ඩායම් දෙකම තමන්ගේ දේශපාලන අවශ්‍යතා ආර්ථික අවශ්‍යතා මත හිටගෙන ලෝකයේ ආක්‍රමණය කරමින් තමයි පවතින තමන්ගේ බලය වර්ධනය කර ගැනීම සඳහා. මොකද අපි වැඩිපුර අකමැති සහ අපේ විරෝධය තිබෙන්නේ ඇත්තටම සුද්දට. දැන් විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදයේ සමග අපි කණුදුරු කරපු කාලේ ඇත්තටම චීනය අපිට යුද්ධමය වශයෙන් උදව් කරා. ඉතින් ඒකත් යම් කිසි විදිහකට චීනය සම්බන්ධ යහපත් ආකල්පයක් තිබෙන්නට හේතු වෙන්න පුළුවන්. මොකද යුරෝපා රටවල් වලින් අපිට තිබුණේ කියන්නේ අපේ රාජ්‍යයට රාජ්‍ය හමුදාවට ලොකු උදව්වක් තිබුණ නැති නිසා. දැන් සුද්දට සුදු හැමට ලොකු විරෝධයක් බැලුවකට තිබුණාට ඔබ මිතුරෙක්ගෙන් හරි හිතවතෙක්ගෙන් හරි අහලා බැලුවොත් අවස්ථාවක් ලැබුණොත් යන්න කැමති රට මොකද්ද ජීවත් වෙන්න කියලා කවුරුත් චීනය තෝරගන්නේ නැහැ. එක්ක යුරෝපා රටක් හෝ ඇමරිකාව තමයි කවුරුත් කියන්නේ. නමුත් බැලුවකට ලොකු ඇමරිකන් විරෝධයක් අපේ රටේ මතු පිටින් තිබෙනවා. නමුත් මම සොයලා බැලුවා මේ රූපලාවන්‍ය සම්බන්ධව. ඒ කියන්නේ හැම සුදු කරගන්න වැඩිපුර වෙහෙසෙන ජනගහනයට සාපේක්ෂව වැඩිපුර වෙහෙසෙන කාන්තාවන් ලංකාවේ කොපමණ ඉන්නවද කියලා. ඒ කියන්නේ ඔය රුලිවයිකේ ඩේටා වැළුවම අපිට තෝරගන්න පුළුවන් ලංකාවේ ජනගහනයට සාපේක්ෂව කොච්චර ෆෙයාර් ස්ක්‍රීන් පාවිච්චි කරනවද. ඒ කියන්නේ ගෑනු අය දන්නවා ලංකාවේ පිරිමි සුදු පාරට කැමති කියලා. දැන් පිරිමි සුදු පාරට කැමති බව ගෑනු දන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සුදු වෙන්න හදන්නේ. නමුත් පිරිමි අය බැලුවට ලොකු ඇමරිකන් විරෝධයක් එහෙම නැත්නම් සුදු හැමට තියෙන විරෝධයක් දක්වුවාට සුදු පාරට කැමති බව තමයි උපවිඥානයේ තියෙන්නේ. කියන්නේ යටින් කැමති. ඉතින් ඕක තමයි එතන තියෙන මනෝභාවය. අපි එතනින් පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා කතා කරොත් දැන් මේ රටවල් දෙකේ නැත්නම් මේ කඳවුරු දෙක අපි ඇමරිකාව සහ චීන වෙනනවා ගත්තොත් අපි කාටද වැඩිපුරම බඩු විකුණන අපිට අපනයන ආදායම වැඩිපුර වෙන්නේ කාගෙන්ද? සමහර ඇමරිකාව ගත්තොත් වසරකට ඩොලර් බිලියන 4කට වැඩි ප්‍රමාණයක් අපි විදේශීය ආදායම කියන්නේ අපි අපනයන ආදායම උපයනවා ඇමරිකාවට බඩු විකුණන. ඒ කියන්නේ අපේ අපරට්ස් කියන්නේ අපේ රෙදිපිලි අපේ ගාමන් ෆැක්ටරි හරහා යන බොහෝ රෙදිපිලි අපි ඇමරිකාවට ඒ කියන්නේ ඇමරිකාවට මාකට් එකක් තියෙනවා. නමුත් චීනය අපිට එහෙම මාකට් එකක් නැහැ. දැන් මේ වෙන පිට තියෙන සංඛ්‍යාලයකින් දත්ත අනුව ලෝකේ නිෂ්පාදනය වන ද්‍රව්‍ය වලින් කියන්නේ භාණ්ඩ වලින් 4 එකක් චීන භාණ්ඩයක්. يعني ඉපමණ ප්‍රමාණයක නිෂ්පාදනයක් වෙළඳපොළ අත්පත් කර ගැනීමක් චීනය කරලා තියෙනවා. නිසා අපිට චීනය කියලා බඩු විකුණන්න බෑ. හැබැයි ඇමරිකාවට බඩු විකුණනවා. දැන් ඒ අර්ථයෙන් ගත්තොත් අපේ රටට විදේශ විනිමය දෙන්නේ ඇමරිකාව. නමුත් අපි බැලුවම විරුද්ධ ඇමරිකාව. දැන් මෙතනින් අදහස් වෙන්නේ නැහැ. මේ කියන්නේ මේ කතාව කියන එකෙන් අපි ඇමරිකානු ගැතිවිය යුතුයි කියලා. නමුත් චීන හිතවත්කම චීන හිතවාදී බව කියන්නේ මිත්‍යාව. කියන්නේ චීන අපිට හිතවත්ව වැඩ කරා කියලා අතීතයේ තිබුණ යුදමය කාරණාවකදී පැහැදිලිවම චීන රාජ්‍යය කියන චීනය අපිට උදව් කරා. නමුත් වෙළඳාම සම්බන්ධව අපේ ආර්ථික සංවර්ධනය සම්බන්ධව ඔවුන්ගේ ආකල්පය එහෙම හිතවාදී එකක් නෙවෙයි. අපි ගත්තොත් ඔබට එක උදාහරණයක් කියන්න 1950 ගණන් වල රබර් සහ ගිවිසුම කියලා එකක් අපි චීනෙත් එක්ක ඇති කරගත්තා. චීනෙත් ඔබට ලෝකේ රටවල් සමග ගනුදෙනු අඩුවෙන් කරපු රටක් චීන තනි වෙලා වගේ ලෝකෙ තිබුණේ. ඒ වෙලාවට අපි උදව් කරා අපේ රටේ රබර් දුන්න චීනෙට. ඔවුන්ගේ අපි සහල් ගත්තා. දැන් මේ රබර් සහ ගිවිසුම ඔස්සේ අපි චීනට අපේ රබර් ටික දුන්නා. චීන මොකද කරේ? ටික කාලයක් යනකොට අපෙන් රබර් ගන්න එක නවත්තලා අඩු කරලා දාලා ඉස්සෙල්ලාම පස්සේ ඒක නවත්තලා දාලා චීන රබර් වලට ගත්තා. දැන් අපේ තිබුණු රබර් මාකට් එක 1970 දශක වෙනකොට සම්පූර්ණ විනාශ වෙලා ගියා. මොකද අපිට රබර් විකුණන වෙළඳපොළක් නැති වුණා. මොකද ඒ චීන කරපු වැඩ. ඉතින් අන්න ඒ වගේ වැඩ තමයි චීන අපිට කරලා තියෙන්නේ නැත්නම් මොකද.
ඒ නිසා ලෝකයේ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් තමන්ගේ බලය ව්‍යාප්ත කරද්දී කිසිම රටක් අපිට අනුකම්පාවෙන් අපිට හිතවත් කියලා අපිට එහෙම හිතන්න බෑ. ඒ රටවල් තමන්ගේ භූදේශපාලන අවශ්‍යතා මත ආර්ථික අවශ්‍යතා මත තමයි අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්නේ. අපිත් එහෙම තමයි ගනුදෙනු කරන්න වෙන්නේ. එතකොට අපිට වෝරන් එකක් දැන් අපි දැක්ක ඇමරිකාවේ අර රාජතාන්ත්‍රිකයෙක් කියලා තිබුණා ලංකාවට මේ දෙගොල්ලොත් එක්කම යන්න බෑ එකක් තෝරගන්න වෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ යාළු ළමයි පිරිමි ළමයි දෙන්නෙකුට කැමැත්තෙන් ඉන්නවා කාටවත් හරියට වචනයක් දෙන්න නැතුව ඉන්නේ පිරිමි ළමයෙක් පැනලා කියනවා චණ්ඩියෙක් වගේ ඔයා හරියට එක්කෙනෙක් තෝරගන්න. ඒ වගේ කතාවක් ඇමරිකාව කියලා දෙන නිසා අපිට තවදුරටත් මේ ඩීල් එක මේ දෙපැත්තටම අඟරපපා අපේ රට ඉස්සරහට ගෙනියන්න බැරි මට්ටමකට තමයි දැන් අපිව තල්ලු කරමින් තිබෙන්නේ. ඒතර අපි තෝරගනිද්දී අපේ මිතුරා කවුද කියලා අපි කාත් එක්කද වැඩ කරන්නේ කියලා තෝරගනිද්දී අපිට ආර්ථික වශයෙන් මේ යුගයේ අපේ ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්න අපේ රටේ තිබෙන අපි කලින් වැඩසටහනවල කතා කරා අපේ රටේ වාර්ෂික ආදායම මැදි අපේ ණය පොලිය සවාරිකය කියවන්න ඒ බඳු තත්ත්වයක තිබෙන රටක් නිසා ආර්ථික වශයෙන් අපිට හයියක් දෙන්නේ කවුද? අන්නේ කණ්ඩායමක් සමග වඩා බුද්ධිමත්ව සහ විචක්ෂණව වැඩ කිරීමට අපිට සිදු වෙනවා. දැන් ඔකට තව උදාහරණයක් මගේ හිතවත් මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරා. එතුමා ප්‍රකාශ කරා මේ හරියට මේ වගේ දෙයක් දැන්. ඒ කියන්නේ චීනා කියන්නේ පොලි මුදලාලි කෙනෙක් වගේ. ඇමරිකන් කාරයා කියන්නේ ගමක ඉන්න චණ්ඩිය වගේ. එතකොට අපි නිකන් ලංකාව ගත්තොත් ණය ගත්ත දුප්පත් මිනිහෙක්. ඒතර මේ මිනිහට ණය ගෙවා ගන්න බැරුව ඉන්නවා නන්නත්තර වෙලා. ඒතර ඇමරිකන් කාරයා පොඩ්ඩක් ණය දීලා තියෙනවා. ඒ වගේම උදව් කරලා තියෙනවා. ඒ නිසා එයා හිතන් ඉන්නවා ගමේ චණ්ඩියනේ. ඉතින් ඒ නිසා මේ එයාට ඕන විදියට අර පුද්ගලයා ඉන්න ඕන කියලා. ඉතින් ඊටුනට පස්සේ ඇවිල්ලා පොඩ්ඩක් බීගෙන සරම් පොඩ්ඩක් උස්සලා ගලක් ගහලා වීදුරුවකට කුණු හarpයක් කියලා යනවා. එතකොට චීනා පොලි මුදලාලි නිසා එයා එන්නේ විදියට නෙවෙයි. එයා ළඟට ඇවිල්ලා ඔයාලට ඇමරිකාව මෙහෙම කරා. ඒ නිසා මේ අපි ඔයාලට උදව් කරන්නම් ඔය ණය ගෙවන්න කියලා අයිට වඩා පොලියකට ණය දෙනවා. ඉතින් එතකොට වෙන්නේ අර දුප්පත් මිනිහා හිතනවා මට උදව් කරන්න ඇත්තටම මෙයා මොකද අරයා ටිකක් සද්දබද්ද දාන නිසා එයාත් එක්ක මට ගනුදෙනු කරන්න ඕනේ නැහැ. මම එයාට තියෙන විරෝධය නිසා මෙයාත් එක්ක වැඩ කරනවා. ඒ නිසා අපි රාජතාන්ත්‍රික භාවය කියන්නේ ලෝකයේ ගනුදෙනු කරද්දී අපි මේ යථාර්ථය තේරුම් ගන්න. කිසිම රටක් අපිට විශේෂ කරලා ආදරේ නැහැ. ඒකෝට චීනය අපිට ආදරේ. චීනය කියන්නේ නිකන් ආසියාවේ රටක් නිසා ඒගොල්ලෝ අපිට කිට්ටුයි වගේ අදහස් මේ නූතන ධනේශ්වරය තුළ නිකන් විහිළු. අපි බලන්න ඕන රටක් විදියට අපි කාටද අපේ බඩු විකුණන්නේ? අපිට වෙළඳ පොලක් කොයිද තියෙන්නේ? කවුද අපේ අපනයන බාට ගන්නෙ? ඒක කවුද අපිට ස්ථාවර මිලක් දෙන්නේ? එහෙම නැත්නම් අපි ආනයනය කරන කියන්නේ අපිට බඩු දෙන අය නෙවෙයි අපෙන් ගන්න කෙනා තමයි අපිට මුගක් වැදගත්. ඉතින් ඒ නිසා අපි ඇමරිකාව හොඳයි කියලා වඩන්න ඕනත් නැහැ, චීන හොඳයි කියලා වඩන්න ඕනත් නැහැ. නමුත් රාජතාන්ත්‍රික කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ඉදිරියේදී ඕන් දැන් අපිට වෝරන් එකක් දීලා තියෙනවා ලංකාව යම් කිසි පාර්ට්නර් කෙනෙක් තෝරගන්න ඕනේ කියලා. දෙන්නට මහා කියලා ඉන්න බෑ කියලා මේ වෝරන් එකක් අපිට දීලා තියෙනවා. ඒක පුද්ගලයෙක් විසින් ඒ අර හිටපු ලේකම්වරයෙක් විසින් ප්‍රකාශ කරත් ඒ කතාවේ යථාර්ථයක් තිබෙනවා. ඔවුන් අතර තියෙන උණුසුම් තත්ත්වය තමයි අපිට මේ පෙන්වන්න කරන්නේ වාක් ප්‍රහාර වලින්. ඒ නිසා ඉදිරියේදී අපේ රාජ්‍යයට අපේ රටේ නායකයින්ට දේශපාලන නායකයින්ට සිද්ධ වෙනවා තාවද බුද්ධිමත්ව සහ විචක්ෂණව වැඩ කරන්න මේ කඳවුරු සමග කටයුතු කිරීමේ. ඉතින් අපේ රට පිහිටා තිබෙන මේ භූදේශපාලනිකව වැදගත් ස්ථාන නිසා අනාගතයේ මේ කඳවුරු දෙක අතර තමගේ ව්‍යාප්තවාදී සම්බන්ධව ඇතිවන උණුසුම් තත්වයට අපිට මැදිවන්නට සිදු වෙනවා. මේක යුද්ධයක් කරා යන්නට පුළුවන්, ලොකු ආර්ථික අවපාතයක් කරා යන්නට පුළුවන්, වෙනත් ඕනෑම පීඩනයක් මේ කුඩා රටට එල්ල වෙන්නට පුළුවන්. අපේ නායකයෙක්ට සිදු වෙලා තිබෙනවා, සිද්ධ වෙනවා. අනාගතයේදී තා බුද්ධිමත්ව කටයුතු කරන්න මේ කඳවුරු දෙක සමග. මොකද මුළු රටේම අනාගතයේ තීන්දුව වෙන්නේ මේ දැවැන්තයින් දෙදෙනා සමග අපි ගනුදෙනු කරන ආකාරය අනුව. ඒ සඳහා විචක්ෂණ භාවයක් තිබෙන නායකයින් අපි තෝරාපත් කර ගැනීම කළ යුතුයි. එය තමයි ජනතාවගේ වගකීම වෙන්නේ ඉදිරියේ.